සුබ උදෑසනක් හැම කෙනෙකුට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැමෝටම සුබ පතන ගමන් අපි දෙවියන් වහන්සේගේ වචනේ බලන පිණිස අපේ අවධානය අපි යොමු කරමු. ඒ පිණිස අපි පළමු කොට දෙවියන් වහන්සේට යාඥා කර උන්වහන්සේගේ පාමුල මේ කාලේ බාර කරමු. ස්වර්ගයේ වැඩ සිටින ජීවමාන දෙවිඳුනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් අපි යාඥා කොට අයද සිටිනවා. ඔබ වහන්සේගේ ආශිර්වාදය දෙන්න කියා. ඔබ වහන්සේගේ මහිමය අපට එවන්න කියා. ඔබ වහන්සේගේ වචනේ බලන පිණිස ඔබ වහන්සේ විසින් දෙන ලද්දා වූ සැබෑ ගුරුවරයන් වූ සුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානයෙන් ඔබ වහන්සේ අපව පුරවන්න. වචනේ දේශනා කරන උගන්වන මටද වචනේ අහන අධ්‍යයනය කරන සැමටද සුද්ධාත්මනේ ඔබගේ සම්පූර්ණ උපස්ථානය මේ මොහොතේ පටන් දුන මැනව. වචනේ අසන්නට පමණක් නොවේ ඒවා පිළිපදින පිණිසද ඔබගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ වචනේ සිතට වැටෙන වචනේ සොරකම් නොකරන පිණිස සාතාන් අන්ත ක්‍රිස්තුස් මුර්ගයා බොරු අනාගත වක්තෘ අධිපති බලධාරී බල පරාක්‍රමයන් මේ ලෝකයේ දෙවියාගේ බලය යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ තබනවා. පියාණනි යටහත් පහත් තැළුණු බිඳුණු සිතක් ඇති මනුස්සයා තුළ වාසය කරන ඔබ වහන්සේගේ මහිමය යේසුස් වහන්සේගේ වැඩ සිටීම ශුද්ධාත්මයන් වහන්සේගේ බලවත් වූ සත්‍යතාවයේ වචනේ ඉගැන්වීමේ මහිමාන්විත අවස්ථාවට දැන් අපි යටත් වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දෙවියන් වහන්සේගේ වචනේ අපි යෙසායා පොත දෙස අපි ටික දවසක් තිස්සේ අවධානය යොමු කරමින් තිබෙනවා. ඒදී අපිට ස්වාමින් වහන්සේගේ සේවකයා කියන මාතෘකාව යටතේ බොහෝ දේශනා අපිට හමු වෙලා තියෙනවා. එයින් තවත් එක් දේශනාවක් ස්වාමින් වහන්සේගේ සේවකයා අංක 7 යටතේ අපි අද කතා කරන්න සූදානම්. මගේ මාතෘකාව ආලේපලත් තැනන් වහන්සේ හා උන්වහන්සේගේ සේවා මෙහෙවර කියන එකයි. යෙසායා 61 වෙනි පරිච්ඡේදයේ 1 සිට 11 දක්වා සම්පූර්ණ බයිබල් පරිච්ඡේදයේම අද අපි අවධානය යොමු කරන්නට යනවා. ක්‍රිස්තුස් වහන්සේ හෙවත් මෙසියස් වහන්සේ කියන්නේ ඒ අර්ථය මේ වචන දෙකේ අර්ථය ආලේපලත් තැනන් වහන්සේ බව සඳහන් වෙනවා. එපමණක් නෙවෙයි සුදු යොහන්තුමා තමන්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේ කියනවා උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් අසීමිත ලෙස ආලේප ලබා සිටියා කියලා. මනුෂ්‍ය සංහතිය ගලවන්නටත් උන්වහන්සේගේ ජාතීන් බේරා ගැනීමටත් රාජ්‍ය පිහිටවීමටත් මනුෂ්‍යයා වෙනස් කිරීමටත් සුව කිරීමටත් නිදහස් කර ගැනීමටත් උන්වහන්සේට පමණක්ම මෙහි මත ආලේපය තියෙනවා. වෙන කිසිවෙකුට ආලේපේ නැහැ. එනිසා අපි අද දවසේ යෙසායා 61 මරණයෙන් නැවත නැගිට ස්වර්ගයේ දෙවිඳුන්ගේ දකුණුපස වැඩ සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෙවත් මෙසියස් වහන්සේ ගැන අපි 61 වෙනි පරිච්ඡේදය කියන්නේ කුමක්ද කියලා අවධානය යොමු කරමු. 61 පළවෙනි පදයේ කියන මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිට ඇත. දිලිඳුන්ට සුභාෂ්ණ දෙසීමටද බිඳුණු සිත් ඇත්තන්ට සුවසත දීමටද වහලුන්ට මිදීම දානය කරන්නද සිරකරුවන්ට නිදහස දක්වන්නටද දන්වන්නටද එතුමානෝ මා ආලේප කළසේක. සමිඳුන්ගේ කරුණාවේ දවස සතුරන්ට දඬුවම් දීමේ දවසද ඵල කරන පිණිසද වැළපෙන සියල්ලන් සනසන පිණිසද එතුමා මා ආලේප කළසේක. සියොන්හි දුක්වන සෑම දිනට අලු වෙනුවට මල් මාලාද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයේද කලකිරී සිටින්නන්ට පැසසුම් නැමැති වස්ත්‍රයේද ප්‍රදානය කරන පිණිස එතුමානෝමා ආලේප කළසේක. ඔවුන්ගේ දැහැමිතාවය සමිඳුන් රෝපණය කළ කිහිරි ගස්මින් ස්ථීරයයි කියනු ලැබේ. එයින් එතුමන්ට මහිමය හිමිවන්නේය. ප්‍රිය සහෝදර සහෝදරිය පළවෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා මෙසියස් වහන්සේවත් ක්‍රිස්තුස් වහන්සේ
පිළිබඳ යෙසායා දිවශ්වරයා ඉතා වටිනා දේවල් වගේක් කියනවා. මගේ පළවෙනි අවධානය යොමු කරන්නට යන්නේ සමිඳුන්ගේ සේවකයා පිළිබඳව මේ 61 වෙනි පරිච්ඡේදයේ කියන්නේ මොනවද කියලා. අපිට පේනවා උන්වහන්සේගේ සේවා අවස්ථාවන් එහි සඳහන් කරනවා. ඒ සේවා හෙවත් මෙහෙවර උන්වහන්සේ මිහි පිට කරන්නට යන සේවා හෙවත් මෙහෙවර අවස්ථා දෙකක සඳහන් වෙනවා. පළවෙනි පදේ සඳහන් වෙනවා ප්‍රථම වරට උන්වහන්සේ මිහි මතට ඇවිත් කරන මෙහෙය. දෙවෙනි පදේ සඳහන් වෙනවා සතුන්වෙනි පදේ සඳහන් වෙනවා උන්වහන්සේ මිහි මතට දෙවැනි වර පැමුණාට පසුව කරන මෙහෙවර. ඒ කොහොමද අපි සොයාගන්නේ? කොහොමද අපි ඒක පහදගන්නේ? පළවෙනි පදේ පළවෙනි වතාවට ඇවිත් කරන සේවය සහ දෙවෙනි වතාවේ දෙවෙනි සහ තුන්වෙනි පදේ ඇවිල්ලා කරන මෙහෙවර කියලා අපි කොහොමද අඳුනගන්නේ? අපිට පේනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පළවෙනි වතාවේ මිහි මතට ඇවිල්ලා උන්වහන්සේ ලූක් පොතේ සඳහන් කරනවා නිරාහාර කාලේ ගත කර බෞතිස්ම දවසේ ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ වෙතට පැමුණුනාට පසුව ආත්මයන් වහන්සේ යක්ෂයාගේන පරීක්ෂාවලින් ජය ගන්නට යාඥාවකට උන්වහන්සේ වනාන්තරයට ගෙන යනවා. දින 40කට පසු උන්වහන්සේ ශුද්ධාත්මයෙන් සහ ආලේපෙන් පූර්ණ වී බලයෙන් පූර්ණ වී තමන් වහන්සේ හැදී වැඩුණු ගමේ සිනගෝගයට පැමිණෙනවා. එහිදී සිනගෝගේ ප්‍රධානියා බයිබලයේ වචනයක් කියවන පිණිස ආරාධනා කරපුවාම යෙසායා පොතේ පිටුවක් පෙරලාගෙන උන්වහන්සේ මෙන්න මේ කොටස කියනවා 61 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. උන්වහන්සේ කියමින් පොත අකුලා තබා උන්වහන්සේ කියනවා මේ දේ අද සම්පූර්ණ වුණා කියලා. අපි කියවමු ඉක්මනින්ම යෙසායා ලූක් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයට පෙරලාගෙන උන්වහන්සේ මොනවද කිව්වේ කියලා. 10 වෙනි පදයේ සිට උන්වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේදී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැගිට සිටිසේක. එවිට දිවසිවර යෙසායාගේ ග්‍රන්ථය උන්වහන්සේට දෙන ලද්දේය. උන්වහන්සේ ග්‍රන්ථයේ දිගහැර මෙසේ ලියා ඇති තැන සොයාගත්සේක. ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසාද දිලිඳුන්හට සුභ ආරංචිය දේශනා කරනවස් උන්වහන්සේ මා ආලේප කළසේක. වහලුන්ට මිදීමද අන්ධයන්ට පෙනීමද ලැබෙන බව දන්වන්නට පීඩිත වූවන් මුදන්නටත් ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදලත් වසර ප්‍රකාශ කරන්නටත් මා ඒවා වදාළසේක. උන්වහන්සේ ඒ කියවා ග්‍රන්ථයේ අකුලා උපස්ථායක තැනට දී වැඩහුන්සේක. එකල ධර්මශාලාවේ සිට සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියේ. උන්වහන්සේ උන්ට කතා කරන්න පටන්ගෙන අද ඔබ සවන් දී සිටියේදී මේ සුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී යයි වදාළසේක. සහෝදර සහෝදරී දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේ මිහි පිටට පැමුණාට පසුව උන්වහන්සේ තමන් පිළිබඳ සඳහන් බයිබල් කොටසක් රැගෙන උන්වහන්සේ එයින් සම්පූර්ණ වාක්‍ය නොකියවා එයින් කොටසක් පමණක් කියවලා පොත හකුලා සිනගෝගේ සේවකයාට බාර දෙනවා. උන්වහන්සේ කියනු ලැබියේ වර්තමානයේ පදවලට බයිබලේ බෙදලා තියෙන නිසා පළවෙනි පදේ 61 පළවෙනි පදයට අදාළ කාරණා පමණයි කරේ කියවනු ලැබේ. එයින් අපිට පේන උන්වහන්සේ පළවෙනි වතාවේ මේවරක් වශයෙන් උන්වහන්සේ කරන්නට යන්නේ කුමක්ද කියන එක උන්වහන්සේ අවබෝධ කරගෙන සිටියා. ඒ නිසා තමයි අපිට බයිබලේ කියවන විට කාගේ හෝ ඉගැන්වීමක් කාතුලින් හෝ වටහා ගැනීමක් අවශ්‍ය වෙන්නේ. උන්වහන්සේ තේරුම් ගත්තා උන්වහන්සේ පළමු වතාවට මේ පොළොවට ආවහම පළමුව කළ යුත්තේ කුමක්ද? ඒ මෙයයි සඳහන් කරන්නේ. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය මා කෙරේ පීඨා ඇත. දිලිඳුන්ට සුභාෂ්ණ දෙසීමටත් බිඳුණු සිත් ඇත්තන්ට සුවසෙත දීමටද වහලුන්ට මිදීම දානය කරන්නද සිරකරුවන්ට නිදහස දන්වන්නද එතුමා නොමා ආලේප කළසේක. සමිඳුන්ගේ කරුණාවේ දවස දන්වන්න පිණිසද උන්වහන්සේ ආලේප කරා කියලා කියනවා දෙවෙනි පදේ මුල් කොටසේ.
ඒ නවගේ උස්මට ගියොත් අපිට පේනවා දිලිඳුන් හෙවත් ආර්ථිකව දිලිඳු අය පමණක් නොවේ. ආත්මික දිලිඳුකමින් පිරුණා වූ පීඩිත මනුෂ්‍යයාට උන්වහන්සේ නිදහස ගෙන දෙන්න යනවා. ඒ වගේම බිඳුණු සිත් ඇත්තන් සුවසෙත දෙන්න කියලා පරණ ගිවිසුමේ සඳහන් කරනවා. ඒ ලූක් සුභාරංචි කියන්නේ අන්ධයන්ට පෙනීම දෙන්න කියලා. ආත්මික අන්ධභාවයට ලක් වෙච්ච මනුෂ්‍යයන් බිඳුණු සිත් ඇති අය උන්වහන්සේ සුවසෙත දෙන්න යනවා. ඒ වගේම උන්වහන්සේගේ දෙවැනි මෙහෙවරේදී තුන්වෙනි පදේ සහ හතරවෙනි පදේ කියන්නේ වහලුන්ට මිදීම, සිරකරුවන්ට නිදහස දන්වන්නට, පීඩිතුවන්ට මුදන්නට කියලා ලූක් 4:18 කියලා උන්වහන්සේගේ ආලේපය ගැන කිව්වට පස්සේ දෙවැනි වාරයේදී උන්වහන්සේ කරන්ට යන සේවය 61 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4 සඳහන් වෙනවා. එය මතු දිනකදී උදා වෙන සේවා කාර්යභාරයක්. කරුණාවේ දවස හැරෙන්නට උන්වහන්සේ කියනවා දඬුවම් දීමේ දවස වැළපෙන සියල්ලන් සනසන පිණිසද එතුමා නොමා ආලේප කළසේක. යෙසායා 61:2 සඳහන් වෙනවා. ඒ වගේම දුක් වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයේද කලකිරී සිටින්නන්ට පැසසුම නැමැති වස්ත්‍රයෙන්ද උන්වහන්සේ සරසන පිණිස මා ආලේප කරසේක කියනවා. ඔබ දන්නවා යේසුස් වහන්සේ දෙවනි වර මේ ලෝකයට පය ගසන්නේ සියොන් කන්දට. උන්වහන්සේ සියොන් කන්දට එන්නේ ඊශ්‍රායල් ජාතියක් ලෙස විශ්වයේ සිටින එහෙම නැත්නම් මුළු ලෝකෙම සිටින දැවන්තම ඒකාබද්ධ හමුදාවේ ප්‍රහාරයට ලක් වෙමින් සිටියේදී අන්ත ක්‍රිස්තුස් කියන මනුස්ස පාලකයාගේ දැඩි යුද්ධයට ලක් වෙලා ඊශ්‍රායල් ජාතිය හැම අතකින්ම දූෂණයට සහ කොල්ලකෑමට ඝාතනයට ලක් වෙලා සිටියේදී ජෙරුසලමේ බොහෝ ප්‍රදේශ සතුරාතට අත්පත් වී තිබෙන මොහොතක උන්වහන්සේ සියොන් කන්දට පැමිණෙන්න යනවා. ඒ කරුණාවේ දොරටුව විවෘත වෙන දවසක්. ඒ විතරක් නෙවෙයි පීඩාවෙන් ඉන්න ඊශ්‍රායල් ජනතාවට කරුණාවේ දොරටුව ඇරෙන දවස විතරක් නොවේ. ඒ වගේම සතුරන්ට උන්වහන්සේ දඬුවම් දෙන දවසේ දාට උන්වහන්සේගේ මුඛේ ඒ කඩුවෙන් වචනේ නැමැති කඩුවෙන් සතුරන් විනාශ කර දමා ඊශ්‍රායලී සතුරන් නසා දමා ඊශ්‍රායල් ජාතිය උන්වහන්සේ මුදා ගන්නට යනවා. ඒ විතරක් නෙවෙයි වැළපෙමින් වේදනාවෙන් සහ කලකිරීමෙන් සිටින එවකට සිටින යුදෙව්වන් ඊශ්‍රායල් ජාතිය උන්වහන්සේ ඒ කලකිරීමෙන් නිදහස් කර වැළපීමෙන් නිදහස් කර සනසන්නා වූ තනන් වහන්සේ ලෙස මිනිසුන්ව සනසන්නට උන්වහන්සේට ආලේපය තියනවා කියලා කියනවා. ඒ අදත් සිදු වෙනවා. නූතනේ සමස්ත ජාතීන් අතර වේදනාවෙන් පීඩාවෙන් දුක් විඳින මිනිස්සයා සනසන්නටද උන්වහන්සේට හැකියාවක් තිබෙනවා. උන්වහන්සේ කිව්වේ වෙහෙසෙන බර උස්ලන්නනි මය ළඟට එන්න. උන්වහන්සේ අපෝ සනසන තැනන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි අපෝ සනසන පිණිස උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රිස්තුස් සභාවට දායාදයක් කොට දී තිබෙනවා. ඒ දායාදයෙන් පිරුණා වූ කිතුණුවන් සැනසීම ලබනවා ජීවිතේ වේදනාවේදී. නමුත් එදා දවසේ ඒ අන්ත ක්‍රිස්තුස්ගේ පීඩාකාරී පාලන මොහොතේදී උන්වහන්සේ ප්‍රීතිය නැමැති දුක් විඳින යුදෙව්වාට ඊශ්‍රායල් ජාතිකයට ප්‍රීතිය නැමැති තෛලයේදී කලකිරී සිටින්නන්ට පැසසුම නැමැති වස්ත්‍රය ප්‍රදානය කරන පිණිස එතුමානෝ වඩින්ටන නියමිතයි. උන්වහන්සේ තුල ආලේපයක් තියෙනවා කලකිරී සිටින අයට ප්‍රීතිය නැමැති දුක් විඳින අයට පමණක් නොවේ දුක් හඳුළු වෙනුවට ප්‍රීතියෙන් ඔවුන්ව සරසන්නට ඒ තෛලය දෙන්නටද ඒ වගේම වැළපී සිටින මිනිසයන්ට උන්වහන්සේ ප්‍රීතිය නැමැති පැසසුම නැමැති වස්ත්‍රය උන්වහන්සේ දෙන්න යනවා. ඒ ආදත් වෙනවා බෝ අඬා වැළපෙමින් ඉන්න මිනිසයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ ඔවුන්ව සනසනවා පමණක් නොවේ උන්වහන්සේ ඔවුන්ගේ ස්වාමීන් වහන්සේ ලෙස පිළිගත්තට පසුව
ඔවුන්ගේ ජීවිතවලට වැළපීම සහ කලකිරීම වෙනුවට ප්‍රීතියත් ප්‍රශංසාව සහ නමස්කාරයත් ඔවුන්ගේ ජීවිතයට ඇතුල් වෙනවා. ඒ වර්තමානෙත් ක්‍රිස්තුස් වහන්සේ අදහන මනුෂ්‍යයන්ට අදාළයි. නමුත් යේසුස් වහන්සේ දෙවනි වර මේ ලෝකෙට ආවාම එවකට ජීවත් වෙන සමස්ත ඊශ්‍රායල් ජාතිය අතරින් ඉතුරු වූ ඊශ්‍රායල් වරුන්ට උන්වහන්සේ ප්‍රශංසාව නැමැති වස්ත්‍රයෙන් ඔවුන්ව සරසනවා. ඔවුන් තවත් අඬන්ට යන්නේ නැහැ. තවත් වැළපෙන්න යන්නේ නැහැ. මන්ද ඔවුන්ගේ මිදුම්කරුවා හෙවත් මෙසියස් හෙවත් ආලේපලත් තැනැත්තා ඔවුන් මුදාගෙන ඔවුන්ට රාජ්‍ය දෙන්නට නියමිතයි. මේ මිදීම ලබන්නට උන්වහන්සේගේ සෙනග වෙතට එනවා. නමුත් අද කිතුණුවන් වන අපි වෙතට උන්වහන්සේ ඇවිත් උන්වහන්සේ අපිට සුභාෂ්ණ තුලින් අපිට මිදීම දී ආත්මික අන්ධභාවයෙන්ද ආත්මික දිලිඳුකමෙන්ද එවැගේම රෝගයෙන්ද ශාපයෙන්ද අපව මුදවා උන්වහන්සේ අපිව මනාලියමෙන් උන්වහන්සේගේ තෝරාගත් ක්‍රිස්තු සභාව අපිව සභාවේ කොටසක් කරමින් උන්වහන්සේ අපිව නිදහස් කරලා තියෙනවා. ප්‍රිය සහෝදර සහෝදරිය, මේ යෙසායා 61 දෙවෙනි තුන්වෙනි සහ හතරවෙනි පදවලට අමතරව මේ අවස්ථා දෙක තුලදී උන්වහන්සේ මොනවද කරන්නට යන්නේ කියන එක අපි චුට්ටක් අවධානය යොමු කරන්නට යනවා. පළමු අවස්ථාවේදී උන්වහන්සේ ඇවිත් මනුෂ්‍ය සංගතියට පව්කමාවදී ආත්මික අන්ධභාවයෙන්ද දිලිඳුකමෙන්ද මුදා හරිනවා විතරක් නෙවෙයි, ශාරීරිකවද මුදීම දීලා උන්වහන්සේ ආත්මික නිදහස දීලා සාතන්ගේ බලයෙන් මනුෂ්‍ය සංගතිය ගලවා දෙවියන් වහන්සේ වෙතට ගෙනීමක් කරනවා. මාර්ක් 2:5 සහ 10 සිට 12 ඒ විතරක් නෙවෙයි, මනුෂ්‍යයන්ට සදාකාල ජීවන දෙනවා. නමුත් දෙවැනි අවස්ථාවේදී උන්වහන්සේ මෙහිපට ඇවිල්ලා කරන දේ අපි සිහි කළ යුතුයි. උන්වහන්සේ සතුරන් මැඩපවත්වා විනාශ කොට තාඩනයෙන් පීඩනයෙන් දුක් විඳින ඊශ්‍රායල් ජනයා මුදාගෙන ඔවුන් ප්‍රීතියෙන් සහ ප්‍රශංසාවෙන් සරසනවා කියලා කියනවා. එච්චරකින් නතර වෙන්න යන්නේ. අපි දකිනවා කිතුරුවන් වන අපට මරණයෙන් මතු මහිමාන්විත ශරීරයක් උන්වහන්සේ දෙන්නට නියමිතයි. උන්වහන්සේගේ දරුවන් ඔසවා ගන්නට නියමිතයි. ඔවුන් ස්වර්ගයට ගෙන යන්නට නියමිතයි. නමුත් ඊශ්‍රායල් ජාතිය දෙවැනි වර යේසුස් වහන්සේ සියොන් කන්දට පැමිණ ඔවුන් සමග අවුරුදු 1000ක් වැඩ සිටින්නට නියමිතයි. ඒ කාල වෙන විට සභාව හෙවත් මනාලිය හෙවත් ක්‍රිස්තුස් වහන්සේ අදාහගත් අයත් මෙහි මතට පැමිණීමට නියමිතයි. කෙසේ නමුත් උන්වහන්සේ දෙවැනි වර ඊශ්‍රායල් ජාතිය නිදහස් කරාට පසුව මෙසියස් ලෙස ඊශ්‍රායල් ජාතිය ඇතිවෙන ප්‍රතිසංස්කරණය කොතරම් වෙනස්ද කියලා අපිට පේනවා 4 වෙනි පදයේ සිට. ඔහු පැරණි නටබුන් ගොඩනගති, නැති නාස්තු තැන් අලුත් හැදියා කරති, පරම්පරා ගණනාවක් තුළ නටබුන්ව තිබූ පාළුව තිබුණු නගර ප්‍රතිසංස්කරණය කරති. ක්‍රිස්තුස් වහන්සේ රජුන්ගේ රජ ලෙස අභිෂේක ලබා උන්වහන්සේ ඊශ්‍රායල් ජාතිය මුදාගත්තට පසුව මෝසෙස්ට දුන්නා වූ දෙවියන් වහන්සේගේ පොරොන්දු වන සැබෑ ඊශ්‍රායල් දේශ සීමාව ඊශ්වරරු අත්පත් කරගන්නවා. පරම්පරා ගණනක් ඔවුන්ගේ කඩා වැටුණු ඒ ඉතිහාසයේ ඒ ගොඩනැගීම් සහ වටිනාකම් යලි ඔවුන් ප්‍රතිසංස්කරණය කරනවා. හරියට නෙහෙමියා ඇවිල්ලා කඩා වැටුණු පවුර සෑදුවා වගේ සෙරුබාබෙල් සහ උත්තම පූජක ජෝෂුවා ඇවිල්ලා ඔවුන්ගේ කඩා වැටුණු දේවමාලිගාව හැදුවා වගේ ඔවුන්ගේ ඉතිහාසයේ පුරාම නටබුන් වුණා වූ ඔවුන්ගේ වටිනාකම් යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ ලෙස දෙවෙනි වර මේ ලෝකෙට ආවහම ඊශ්‍රායල් ජාතිය ගොඩනගන්නට යනවා. ඒ විතරක් නොවේ, ඊශ්‍රායල් ජාතිය වෙතට විජාතීන් ඇවිල්ලා ඔවුන්ගේ සතුන් බලා ගන්නට යනවා කියලා කියනවා. විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත. ඔවුහු නුඹලාගේ ගොවියෝද මිදිවතු වවන්නෝද වන්නෝය. දැනුත් අවුරුදු 400ක් වහල්ව හිටපු ඊශ්‍රායල් ජාතීන් පස්සේ අවුරුදු 70ක් බැබිලෝනියට වහල්ව සිටපු ඊශ්‍රායල් ජාතිය
අද ඉන්න තත්ත්වය දෙස බැලුවොත් අද බොහෝ ආසියාතික රටවල් වල ජනයා ඊශ්‍රේල් ජාතීන්ගේ සතුන් බලන්නට වගාවලට සේවකයන්ද ගෘහ නියන් ලෙසද එහෙම නැත්නම් ගෘහ සේවිකාවන් ලෙසද අද සේවාවන් වලට ගිහිලා තියෙනවා. රෝහල් වල උපස්ථායකයන් ලෙස ඕන අද සේවය කරනවා. ජාතීන් බොහොමයක් ඊශ්‍රේලයේ රැකියාවල් සොයාගෙන ගිහිලා තියෙනවා. නමුත් ඔය තියෙන ශාස්ත්‍රීයත්වය අන්ත ක්‍රිස්තුස්ගේ කාලෙදී ඊශ්‍රේලයේ නැති වෙනවා. නමුත් යේසුස් වහන්සේවත් සැබෑ ක්‍රිස්තුස් එවත් ආලේපල තැනත්තානෝ ඊශ්‍රේලයේ මුදාගත්තට පස්සේ එවකට ඉන්න ජාතීන් ඊශ්‍රේල් ජාතිය සේවකයෝ බවට පත් වෙනවා. එහෙත් නුඹලා සමිඳුන්ගේ පූජකයෝයි කියනු ලබන්නෝය. මිනිසුන් නුඹලාට අපේ දේව සේවකයෝයි කියනු ඇත. නුඹලා ජාතින්ගේ සම්පත් භුක්ති විඳ ඔවුන්ගේ වස්තු හිමි කර ගන්නු ඇත. නුඹලාගේ ලැජ්ජාව වෙනුවට නුඹලා දෙගුණයක් ගෞරව ලබන්නෝය. නින්දා වෙනුවට ලැබී ඇති කොටස ගැන ප්‍රීතිවන්නෝය. නුඹලාගේ දේශයේ නුඹලා දෙපංගුවක් භුක්ති විඳින්නහුය. නුඹලාට සදා ප්‍රීතිය හිමිවන්නේය. නොනවතින ප්‍රීතියකින් ඊශ්‍රේල් ජාතිය යේසුස් වහන්සේගේ පාලනය තුල සතුටු වෙන්න යනවා විතරන්නේ දෙගුණයක් වුන් භූමියේ නැස්වැන්න භුක්ති විඳින්න යනවා. දෙගුණයක් වුන් ගෞරව ලබන්නට යනවා. ඒ වගේම ඔවුන්ට එතෙක් කාලයක් ඉතිහාසයේ පුරාම තිබුණා වූ ලැජ්ජාව නැතුව ගොසින් ඔවුන් දෙවියන් වහන්සේගේ සේවකයෝ සහ පූජකයෝ ලෙස ගෞරවයට පාත්‍ර වෙන්න යනවා. ජාතින්ගේ සම්පත් ඔවුන් වෙතට එන්න යනවා. ඔවුන්ට දෙන්න නියමිතයි ජාතින්ගේ සම්පත් ප්‍රථම ඵල සහ අස්වැන්නේ ඵල සියල්ල ඊශ්‍රායලට ගෙනියනවා කියලා ඒ අවුරුදු 10 පාලනයේදී එසකියල් තුමා කියනවා. ඒ වගේම සෙකරියා පොතේ කියනවා ඔවුන් අනිවාර්යයෙන්ම මේ මංගල්‍යයන් වලට අවුරුදු 16 දී ජාතීන් පැමිණෙන්නට නියමිතයි කියලා. තමුන්ගේ අස්වැන්න අරගෙන ප්‍රිය සහෝදර සහෝදරිය මෝසෙස් තුමාට ඊශ්‍රේල් ජාතිය ගැන දෙයනස කිව්වේ ඔවුන් සුද්ධ ජාතිය පූජක වංශයක් තෝරාගත් සෙනග කියලා කිව්වා. නමුත් ඔවුන්ට කවදාවත් ඒ ගරුත්වය ඔවුන්ගේ ජීවිතයේ දාවිද්ගේ කාලෙදිවත් හරියට භුක්ති විඳින්න බැරි වුණා. නමුත් ඊශ්‍රේල් ජාතියට සැබෑ පූජක ගරුත්වය සහ දෙවියන් වහන්සේගේ සේවක ගරුත්වය ඔවුන්ට හිමිවන්නේ සැබෑ සේවකයා වන යේසුස් වහන්සේගේ පැමිණීමෙන්. ඒ අවුරුදු 10 කාලෙදී ඊශ්‍රේලරු මිනිස්යන් අතර පූජක ජාතියක් ලෙස ගෞරව ලබන්නට යනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා මම යුක්තියට ප්‍රිය අධර්මිෂ්ඨකමට කොල්ල කෑමට ද්වේෂ කරන කෙනෙක් බැවින් අවංක ලෙස ඔවුන්ට විපාක දෙමින් සදාකාල කිව්සුමක් ඔවුන් සමග කරනවා කියලා කියනවා. ඊශ්‍රේල් ජාතියට උන්වහන්සේ තීන්දුව දෙන්න යන්නේ ජාතිය තමන්ගේ කියන හැඟීමෙන් නොවේ. යුක්තිය සහ ධර්මිෂ්ඨකම අනුවයි. ඔවුන් අවංක ලෙසින් උන්වහන්සේ ඉදිරියේදී ඒ අවුරුදු 10 කාලෙදී හිටියොත් උන්වහන්සේ සැබෑ ගිවිසුමකට ඊශ්‍රායල් ජාතිය සමග පවා ඇතුල් වෙන්න යනවා. ඔබ දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වර්තමාන කාලෙදී කරුණාවේ කාලයේදී යේසුස් වහන්සේ දැන් ස්වර්ගයේ සිටියත් සමස්ත ලෝකවාසී ජනයා වෙතට ගැලවීමේ සුභාරංචිය උන්වහන්සේගේ ශ්‍රාවකයන් තුලින් ගෙන යමින් තියෙනවා. ඒ ගැලවීමේ සුභාරංචිය පිළිගන්න අයත් එක්ක උන්වහන්සේගේ සදාකාලික ගිවිසුමක් තියෙනවා. ඔවුන්ට උන්වහන්සේ ප්‍රේම කර මරණින් මතු සදාකාල ජීවනයත් අලුත් ආසක අලුත් පොළොවක ජීවත් කරවීමේ පොරොන්දුවකුත් මහිමාන්විත සිරුරකුත් උන්වහන්සේගේ ප්‍රේම කරන සභාවට පොරොන්දුලා තියෙනවා. උන්වහන්සේගේ නාමය අදහන අයට පොරොන්දුලා තියෙනවා. ඒ වගේ ඒ කාලෙදී යේසුස් වහන්සේගේ දෙවෙනි මෙහෙවරේදී ඊශ්‍රායල් ජනයාට උන්වහන්සේ සදාකාලික ගිවිසුමකින් ගිවිසුම්ගත සම්බන්ධතාවයකට ඇතුල් වෙන්නට නියමිතයි. ඔවුන්ගේ වංශයේ ජාතීන් අතරේද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතරද ප්‍රසිද්ධ වන්නේ. ඔවුන් හැඳින ගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආශිර්වාදරත් සෙනග බව දැනගන්නෝය. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා ඔවුන් ආශිර්වාදලත් සෙනග ලෙස ජාතීන් ඒ කාලෙදී පිළිගන්නට නියමිතයි. ප්‍රිය සහෝදර සහෝදරිය අද අපි කිතුනෝ අද යේසුස් වහන්සේගේ පළවෙනි මෙහෙවර භුක්ති විඳින අය අපි. උන්වහන්සේගේ සුභාසන පිළිගත් අය අපි. උන්වහන්සේගෙන් පව්කමාව සහ ජීවනයට අපි ඇතුල් වෙච්ච අය. හැබැයි උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ වචනේ පේදුරුතුමාගේ පොතේ කියනවා අපි සුද්ධ ජාතියක් තෝරාගත් වංශයක් උන්වහන්සේට ප්‍රියමනාප සෙනගක් ලෙස තෝරාගත්තා කියලා කියනවා. අපිට දෙවෙනි වතාවක් ආය උදා වෙන්නේ නැහැ.
නමුත් යුදෙව්වන්ට දෙවෙනි වතාවක් උදා වෙනවා මෙසියස් වහන්සේ සැබෑ ලෙස අත්දකින්නට. ඒත් අපට මේ ලැබුණු ප්‍රථම අවස්ථාවේදීම අපි ලෝකයට ආලෝකයක් ලෙස ජීවත් වෙමින් ධර්මිෂ්ඨකම සහ යුක්තිය අනුව අපි ජීවත් වුණොත් සැබෑකම අප තුළ තිබුණොත් උන්වහන්සේ අපිට සැබෑ සමතාවයකින් මනුෂ්‍යයන්ට ඔබමාව ආශිර්වාදලත් දෙවියන්ගේ සෙනග ලෙස දකින්නට සලස්වනවා. ඔබ දන්නවා ක්‍රිස්තියානියට කිතුණුව කියලා කිව්වේ අන්තියෝකිය වැසියෝ. ඔවුන් සැබවින්ම ක්‍රිස්තු අනුගාමිකයෝ කියලා කිව්වා. ඔවුන් හැඳුන්වන්නේ ස්වාමීන් වහන්සේගේ සේවකයෝ පූජකයෝ ලෙස. එනිසා වර්තමාන කිතුණුවන් වන ඔබමා උන්වහන්සේගේ පළවෙනි මෙහෙවරේදී සේවය ලැබපු ඔබමා තව තවත් සුභාරංචි දේශනා කරමින් විනාශ වෙන පෞකාර මිනිසයන් ගැලවීමට ගේන්නට අපි දායක විය යුතුයි. ඒක අපිට තනියම කරන්න බැරි නිසා ශුද්ධාත්මයන් වහන්සේ අපිට දානය කර දීලා තියෙනවා. උන්වහන්සේ ආලේපලත් තැනන් වහන්සේ බැවින් දෙවියන් වහන්සේගේ දකුණු පස සිට උන්වහන්සේ ජාතින් වෙනුවෙන් මැදිහත්කම් කරනවා විතරක් නෙවෙයි පියාණන් වහන්සේගෙන් උන්වහන්සේ ඉල්ලන සියලු ජාතීන් උන්වහන්සේට ලැබෙනවා කියලා ගීතාවලේ දෙවෙනි පරිච්ඡේදයේ කියනවා. ඒත් ඒ ජාතීන් රැස් කිරීමේ කාර්යය සුභාරංචි ගෙනියන අපේ වගකීමයි. ගැලවෙන මිනිස්සු සුභාරංචි තුලින් ගැලවෙන මිනිස්සු බෞතිස්ම කර ගෝලත්වයට ගෙනෙන එක සභාවේ වගකීමයි. එනිසා පළවෙනි මෙහෙවරේදී කැඳවීම ලැබූ ඔබමා වාසනාවන්තයි. ඔබමා ඊශ්‍රේල් ජාතිය නොවේ. අදත් මම දේවදාසගෙන් දේශනාවක් එතුමා කියනවා අපි ආත්මික ඊශ්‍රේල් කියලා. බයිබලයේ ආත්මික ඊශ්‍රේල් කියලා ජාතියක් නැහැ. ක්‍රිස්තියානි සභාව කියන්නේ ආත්මික ඊශ්‍රේල් නෙවෙයි. ක්‍රිස්තියානි සභාව කියන්නේ උන්වහන්සේ සන්තක දරුවෝ සෙනග. අපි උන්වහන්සේගේ මනාලියයි. ආත්මික ඊශ්‍රේල් නෙවෙයි ක්‍රිස්තියානි සභාව. ඒක එපිස පොතේ කියනවා. එනිසා මතක තබා ගන්න ඔබගේ මගේ ජීවිතයට මේ ලැබුණු අනගි ප්‍රථම මෙහෙවරේදී ගැලවීම ලබන්න ලැබිච්ච අනගි අවස්ථාව වගේම ඊශ්‍රේල් ජාතියට දෙවෙනි අවස්ථාවක් යේසුස් වහන්සේගේ දෙවෙනි වර පැමිණීමේදී උන්වහන්සේගේ දෙවෙනි මෙහෙවරේදී සේවය ලබන්නට යනවා. මේ ගැන යෙසායා ප්‍රශංසා කරනවා දෙවියන් වහන්සේට. කොච්චර ප්‍රශංසා කරනවද කිව්වොත් 10 වෙනි පදේ කියන මම සමිඳුන් කෙරෙහි බොහෝසේ ප්‍රීති වෙනවා. මගේ දෙවිඳුන් කෙරෙහි මම බොහෝසෙන් ප්‍රීති වෙනවා. මම ප්‍රීතියෙන් පිරෙන්ට යනවා. ඇයි හරියට මනාලයකු මල් මාලාවක් දමා ගන්නක් මෙන් පූජකයෙකු මකුටයකින් සැරසෙන්නක් මෙන් ඇගේ මනාලියගේ ආභරණ පළඳන්නක් මෙන්ද එතුමා නොගැලවෙන මෙති වස්ත්‍රයෙන් උන්වහන්සේ අපව පළඳනවා කියලා යෙසායා කියන මාව පළඳනවා කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ ධර්මිෂ්ඨකම නැමැති සලුවෙන් අපව හඳවනවා කියලා කියනවා. යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ක්‍රිස්තුස් වහන්සේ අදහන සියලු දෙනාටත් ඊශ්‍රේල් ජාතියටත් ලැබෙන්නේ වෙන ධර්මිෂ්ඨකමක් නෙවෙයි. තම ධර්මිෂ්ඨකමෙන් කිසිවෙකුට ගලවන්න බෑ. ගැලවෙන්නත් බෑ. මේ ලෝකේ කිසිම මිනිසෙකුට බෑ. මනුෂ්‍ය ජාතිය පාපෙන් සාපෙන් ගලවන්නට යේසුස් වහන්සේ හැර. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් මිනිස්සු සරසන්නට නියමිතයි. ඒ වගේම උන්වහන්සේගේ ගැලවීමෙන් මිනිස්සු පළඳවන්නට නියමිතයි. ප්‍රිය සහෝදර සහෝදරිය ඊශ්‍රේල් ජාතියට වේවා සභාවේ සෙනගට වේවා ගැලවීම නැමැති වස්ත්‍රයත් ධර්මිෂ්ඨකම නැමැති සලුවත් යේසුස් වහන්සේම පමණයි. සුදු පෞල්තුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ නැමැති සන්නාහ සන්නද්ධයෙන් ඔබ මාව උන්වහන්සේගේ වස්ත්‍රය නැමැති සන්නාහයෙන් අපව සරසනවා. ඒ වගේම කියනවා පොළවේ අලුත් පැලෑටි උපදවන්නක් මෙන්ද උයනෙහි වපුලදේ ලියලවන්නක් මෙන්ද මහෝත්තම සමිඳුන් වන දෙවිදානෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියේ හට ගන්වනවා කියලා කියනවා. මතක තබා ගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන සියල්ලන් යහපත්කම් කරන පිණිස කර්මාන්තයක්ව තිබෙනවා කියලා එපිස 2:10 කියනවා. කිතුණුවන් උන ඔබමා යේසුස් වහන්සේ අදහන ඔබමා ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව වෙන්න ඕන මිනිස්යන් අතර හරියට ලා පැලෑටි පොළවෙන් මතුවෙනවා වගේ ධර්මිෂ්ඨකම
අපි තුල තියෙන්න ඕන. යේසුස් වහන්සේ මිහි පිට ජීවත් වුණ සෙනග අතරින් ගැලවීමට ගෙනෙන මිනිසයන්ගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ දැහැමි ජීවිතයක්. ඒත් කනගාටුයි අද කියන්න. අද ක්‍රිස්තුස් වහන්සේ අදහන අය තුල තියෙන පාපය උන්වහන්සේ අපේක්ෂා කරපු බලාපොරොත්තු වෙච්ච ජීවිත රටාව නොවේ. බොහෝ ක්‍රිස්තියානි වරදවා තේරුම් ගන්න තියෙනවා. පසුතැවිල්ල උන්වහන්සේ කිව්වේ පසුතැවීම මදි හැරිලා එන්න කියලයි. වැරදි අතහරින්න කැමති මිනිසයා කැඩුණු බිඳුණු සිතකින් තමාගේ අසමත් භාවය ගැන තමාට ආසයි වෙනස් වෙලා ජීවත් වෙන්න ඒ තමා අසමත්. අන්න එමෙනි මිනිසයා කැඩුණු බිඳුණු සිතක් ඇති මිනිසෙක්. ඔහුට උදව් කරලා ඔහුගේ පව් කමාකට ඔහු තුලින් ධර්මිෂ්ඨකම ලා පැලෑටියක් මෙන් මතු කරන්නට සලස්වනවා. ඒ එක තැන තියෙන්නේ එක ලා පැලෑටියක් මෙන් නැගිට වෘක්ෂයක් මෙන් පර්වතයක් මෙන් ඒක වැඩෙන්නට නියමිතයි. ඒ හතරවෙනි පදේ කියනවා කිහිරි ගසක් මෙන් ඒ යේසුස් වහන්සේගේ පළවෙනි මෙහෙවරේදී ගැලවෙන කිතුණුවන් වේවා. යේසුස් වහන්සේගේ දෙවෙනි මෙහෙවරේදී මිදීම ලබන ඊශ්‍රායෙල් ජාතිකයන් වේවා. හතරවෙනි පදේ කියනවා උන්වහන්සේ ඔවුන් තුළ ඇති කරන දැහැමිතාවය සමිඳුන් රෝපණය කළ කිහිරි ගසක් මෙන් ස්ථීරව තිබෙන්න ඕන. අපි දකින යොහන් 16:24 වෙනි පදේ කියනවා මම නුඹලා තෝරාගත්තේ ඵල දරන්නටත් ඒ ඵල පවතින්නටත්. බොහෝ ඵල දරන්න පියාණන් වහන්සේට ගෞරවයෙන්. ප්‍රිය සහෝදර සහෝදරිය කිතුණුවන් වන ඔබගෙන් මගෙන් දැහැමි ජීවිත රටාවක් උන්වහන්සේගේ පළවෙනි මෙහෙවරේ අය ලෙස ලෝකෙට ආලෝකයක් ලෙස අපි ජීවත් වෙන්න ඕන. අපේ දැහැමිකමක් නැත්නම් ක්‍රිස්තියානිකමේ යේසුස් වහන්සේ අදහාගත්තට පස්සේ අපේ ජීවිතේ සියලුම ක්‍රියාදාමයන් වලදී වංචාව, අභක්තිය, අයිතුකම නැති වී ගිය යුතුයි. කිසිම තැනක පාපයට ඉඩක් තිබිය යුතු නැහැ. අපේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම පවිත්‍රතාවයට වෙන්විය යුතුයි. ඒ වගේම යේසුස් වහන්සේ දෙවෙනි මෙහෙවරේදී මේ පොළොවට පැමුණුනහම ඊශ්‍රායෙල් වරු අතර ඒ අවුරුදු 10 පාලනය කරන කාලෙදී උන්වහන්සේ අපේක්ෂා කරනවා දැහැමිතාවය. ඒ අවුරුදු 16 දී ජීවත් වුණ පළියට උන්වහන්සේ ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්නේ නැහැ. ඔවුන් දැහැමි නැත්නම් ඒ අවුරුදු 16 දී උන්වහන්සේ අපේක්ෂා කරන්නේ දැහැමි ජීවිතයක්. සාතන් මේ පොළවේ නැත මිනිසුන් විසින් දැහැමි ජීවිතයක් මතු කර පෙන්විය යුතුයි කියලා යෙසායා පොතේ සඳහන් වෙනවා. ප්‍රිය සහෝදර සහෝදරිය ඒ අවුරුදු 10 පාලනයේදී දුෂ්ටයන්ට දඬුවම් කරනවා කියලා යෙසායා පොතේ සඳහන් කරනවා. ඉසායා 65 වෙනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් කරනවා මම ජෙරුසලම කෙරෙහිත් මාගේ සෙනග කෙරෙහිත් ප්‍රසන්න වෙමි. ඇඬීමේ ශබ්දයක්වත් පීඩිත වේදනාවේ ශබ්දයක්වත් එහි තවත් නොසෙන්නේය. ස්වල්ප දවසකින් මරණ බිලින්දෝ තවත් එහි නොවෙති. පූර්ණ ආයු නොවනදා මරණ මහල්ලෝ නොසිටිති. සිය වසක් ජීවත් වෙන්න තරුණ ගණන් ගනු ලැබේ. තරුණයෙක්යි ගණන් ගනු. ඒ වයසට පෙර නැසී යන්න සාපලද්දෙක්යි ගණන් ගනු ලැබේ. අවුරුදු 16 දීත් ඒ 10 පාලනදී සාතන් නැති වුණත් පොළවේ අඩු වයසින් මිය යන මිනිසයා සාපලද්දෙක් ලෙස සඳහන් කරලා තියෙනවා. එසේ වෙන්නේ ඇයි? ඔවුන් ඒ කාලෙදිත් බයිබලයේ කියන වෘක්ෂය බොහෝ කල් පවතිනාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති. මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්න ඕය. උන්වහන්සේ අවුරුදු 10 පාලනයේදී පවා අපේක්ෂා කරනවා දැහැමි ජීවිතයක්. අපි අවුරුදු 10 පාලනයට කලින් අපි සභාවේ කාලෙදී අපි ඉන්නේ. සභාව යුගයේදී ජීවත් වෙන ඔබ මගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ලා පැලමෙන් උයනේ ගැලවීම ලැබූ දවසේ ඉඳලා යහපත් ජීවිත පිළිවෙලක්. අපි අදාළ කරගන්න යන්නේ කුමක්ද?
පළවෙනි දේ උන්වහන්සේ හා සමග අපි සම්බන්ධතාවයෙන් සිටින බැවින් පාපේ වහල්කමින් මුදා අපිව නිදහස් කර ඇති කිතුණුවන් ලෙස කරුණා ගුණය සහ දයාවෙන් අපිව සරසලා තියෙනවා. ඒ පිණිස උන්වහන්සේ අසීමිත ලෙස උන්වහන්සේ ශුද්ධාත්මයෙන් පිරී පූර්ණව සිටිනවා. බයිබලයේ කියන උන්වහන්සේ මරණින් උත්ථාන වී නැගිට ස්වර්ගයට ගොසින් දෙවියන් වහන්සේගේ දකුණු පසට වී ශුද්ධාත්මය ලබා සභාව කෙරෙහි ශුද්ධාත්මය වැගුරුවක් කියා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. උන්වහන්සේ මැරිලා නැවත නැගිට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අසීමිතව ලබාගෙන ඒ සමස්ත සභාවටත් වැගුරුවා. උන්වහන්සේ සේවය පටන් ගන්නකොට උන්වහන්සේ ශුද්ධාත්මය ලැබුව පමණක් නෙවෙයි. ශුද්ධාත්මය වැගිරීමේ බලය උන්වහන්සේ සභාව මත වැගිරීමේ ආලේපය උන්වහන්සේ ගත්තා. ප්‍රිය සහෝදර සහෝදරිය, කිතුණුවන් වන අපි දෙවියන් වහන්සේ පෙන්වන ප්‍රමිතීන්ට අනුව ජීවත් වෙන්න අපි අධිෂ්ඨාන කරගමු. ඒ වගේම අනාගතයේදී අපි සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීතිවෙන් යනවා. මන්ද දෙවියන් වහන්සේගේ මෙදීමලත් සෙනග ලෙස උන්වහන්සේගේ ප්‍රමිතීන් අනුව යුදෙව්වනෝ ජීවත් වෙන්න යනවා. යුදෙව් වේවා ක්‍රිස්තුනුවන් වේවා යේසුස් වහන්සේගේ සේවා මෙහෙවරේ ගැලවෙන දෙගොල්ලන්ම යේසුස් වහන්සේ අඳුනාගත්තට පස්සේ උන්වහන්සේගේ ප්‍රමිතීන් අනුව ජීවත් විය යුතුයි. තවදුරටත් දුෂ්ටයා දුෂ්ටකම නොකළ යුතුයි. එනිසා උන්වහන්සේ ආලේපලත් තැනන් වහන්සේ ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ ආලේපෙන් පූර්ණ එකම තැනන් වහන්සේ මනුෂ්‍ය සංගතිය ගලවන්නට, පීඩාවෙන් දුකෙන් ඉන්න මනුස්සයන් ගලවන්නට. ප්‍රිය සහෝදර සහෝදරිය, අද ප්‍රථමතාවට මේ YouTube channel එකට ඔබ ඇතුළු වුණා නම්, ඔබ හමු ලෙස මේ දේශනාවට අහුම්කන් දුන්නා නම්, ඔබගේ ජීවිතයේ දුක වේදනා වැළපීම කඳුලෙන් පිරුණු කාන්තාවක් නම්, විදේශගතව සේවාවේ නියැලී ඇඳූ කඳුලෙන් ඔබ සිටිනවා නම්, ප්‍රිය සහෝදර සහෝදරිය, ඔබගේ වැළපීම ප්‍රීතිය වෙතටත්, ඔබගේ කලකිරීම ප්‍රශංසාවෙන් සරසන්නටත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආලේපලත් තැනන් වහන්සේ ඔබගේ දුක් විඳීම සහ ඔබගේ ආත්මික අන්ධභාවය පමණක් නෙවෙයි, ශාරීරික රෝගී බවෙන්ද ඔබ මුදන්නට, ඔබගේ ආත්මික දිලිඳු බවින් හෙවත් ශාරීරික සැබෑ දිලිඳුකමෙනුත් ඔබ මුදන්නට උන්වහන්සේට පුළුවන්. ඔබ අද විශ්වාස කරොත් ජේසුස් වහන්සේ ගැලවුම් කරු ලෙස උන්වහන්සේ ඔබගේ ජීවිතයට ඇතුල් වෙන්න යනවා. උන්වහන්සේ ඔබගේ ස්වාමීන් වහන්සේ වෙන්න යනවා. එපමණක් නෙවෙයි, ඔබත් එක්ක උන්වහන්සේ සදාකාලික එකඟතාවයකට ඇතුල් වෙන්න යනවා. උන්වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ පිරෙන්න. මම පුංචි කතාවක් කියලා අවසන් කරන්නට යනවා. අද අලුතින් පිළිගන්න අයටත් දෙගොල්ලටම බයිබලයේ උත්පත්ති පොතේ එක්තරා වටිනා කතාවක් තියෙනවා. ඒ තමයි උත්පත්ති පොතේ 29:31 සිට සඳහන් වන ලෙයා සම්බන්ධ කතාව. ලෙයා සිය සැමියාට නුරුස්සන බව ස්වාමීන් වහන්සේ දුටු විට උන්වහන්සේ ඇයට පිළිසිඳ ගන්නට සැලසුවේය. එහෙත් රාකේල් වඳ ස්ත්‍රියක් වූවාය. ලෙයා ගැබ්ගෙන පුතෙකු ලැබුවාය. එවිට ඇය ස්වාමීන් වහන්සේ මාගේ දුක බැලූසේක. දැන්වත් මාගේ සැමියා මට ප්‍රේම කරනු ඇතයි කියමින් ඇය ඔහුට රූබන් යන නම දුන්නාය. ඇය නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවාය. මා නුරුස්සන බව ස්වාමීන් වහන්සේ දුටු බැවින් උන්වහන්සේ මට මේ පුතුද දුන්සේක කියමින් ඇය ඔහුට සිමියොන් යන ලැබුවාය. ඇය නැවතත් පුතෙකු ලැබුවාය. මේ මාගේ ස්වාමි පුරුෂයා හට පුතුන් තිදෙනෙකු දුන් බැවින් දැන්වත් ඔහු මට ඇලුම් වන්නේ කියා ඇය ඔහුට ලෙවි යන නම ලැබුවාය. ඇය නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවාය. ඇය දැන් මම ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමි කියමින් ඔහුට ජුදා යන නම දුන්නාය. ඉන්පසු ඇගේ ගැබ් ගැනීම නැවතිනි. ප්‍රිය සහෝදර සහෝදරිය, පුරුෂයෙකුගේ ආදරය සොයා සිටපු ලෙයා කියන කාන්තාව ඒ පුරුෂයාගේ ආදරය වෙනුවට අවසානයේදී දෙවිඳුන්ට ප්‍රශංසා කිරීම තෝරා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, තමාට ආදරේ නැති ස්වාම පුරුෂයාට මේ අනතුරු සලකන්න පුළුවන් වෙනවා. වගේම ඔබගේ ජීවිතයේ දුක වේදනා, මිනිස් ආදරේ හෝ දරුවන්ගේ ආදරේ හෝ ඔබගේ බිරිඳගේ ආදරේ හෝ සොයන පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් නම්
දරුවෙක් නම් පියෙකුගේ සෙනෙහස සොයන දරුවෙක් නම් ඔබගේ වැළපීම ප්‍රීතියට හරවා වැළපීම වෙනුවට ප්‍රශංසාව නැමැති වස්ත්‍රයෙන් ඔබ අඳවන්නට උන්වහන්සේට පුළුවන්. සමහරුන් ඇඳගෙන ඉන්න ශෝකනීය ඇඳුම්, කඳුළු වැගුරුන ඇඳුම්, දුක් විඳින වස්ත්‍ර, වැළපීම ජීවිතේ හැමදාම. නමුත් යේසුස් වහන්සේ වදානවා නම් යුදාගේ පුත්‍රෝ යේසුස් වහන්සේ ඔබගේ ප්‍රශංසාවත් ප්‍රීතියත් බවට හැරෙනවා. අපි ආඥා කරමු. මං කැමති ප්‍රථම වතාවට යේසුස් වහන්සේ දැනගන්න කැමති අයට මේ යාඥා මාසම කියනවට ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ සැබෑ දෙවියන් බවත් මට අතිශයින් ප්‍රේම කර ඔබගේ පුත්‍රෝ යේසුස් වහන්සේ දැන අඳුනා ගන්නට උන්වහන්සේ ගැලවුම් කරු ලෙස මේ ලෝකෙට දුන් නිසා මා ඔබට ස්තුති කරනවා. මම ඔබ ආදහනවා. ජේසුනි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත් පාපයෙන් ශාපයෙන් අයුතුකමෙන් අධර්මිෂ්ඨකමෙන් මා ගලවන පිණිස කුරුසේ මැරලා තැන්පත් කළ බවත් තුන්වෙනි දා නැවත නැගිට පෙරුණු බවත් දැන් ස්වර්ගයේ දෙවිඳුන්ගේ දකුණු පස සිට මා උදෙසා මැදිහත්කම් කරන බවත් මා පිළිගන්නවා. ජේසුනි ඔබ වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ ලෙස මා අද පටන් අදහනවා. ඔබගේ දරුවෙක් ලෙස මා බාරගත් නිසා ස්තුතියි දෙවියනි. සුද්ධාත්මයන් මා වෙත ඒවා. අද පටන් මා ප්‍රීතියෙන් සරසන්න. මගේ දුක් වේදනා ඉවත් කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්. මේ යාඥාව කියපු අයත් අනිත් අයත් අපි යාඥා කරමු. ප්‍රිය දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රේමණීය නාමය ගැන ඔබට පියාණනි කියලා කතා කරන්න ලැබිච්ච අවස්ථාව ගැන ස්තුති කරනවා. දැන් පියාණනි සියලු වැරදි අත්හැර පසුතැවිලි හැරි ගැලවීම ලබන්නට ඔබ වහන්සේ අපට අවස්ථාව දෙලා තියෙනවා. එහෙම හැරිලා එන අයගේ සියලු පව් කමා කර සියලු ශාප ඉවත් කොට ඔන්න ඔබ වහන්සේ සන්තක සෙනගක් කරගන්නට සුදුසු ආලේපලත් තැනැත්තා වන යේසුස් වහන්සේ ඔබ අප වෙතට එවා තිබෙන නිසා ස්තුති කරනවා. උන්වහන්සේගේ පළවෙනි මෙහෙවරේදී සේවය ලබන්නට, ගැලවීම ලබන්නට, දේව දරුකම ලබන්නට අපට දුන්න අවස්ථාව ගැන ස්තුතියි. ඒ අවස්ථාවෙන් ගැලවීම ලැබුවා අය ලෙස යහපත්කම් කරන කර්මාන්තයක් වෙන්නට සියලු වැරදි අත්හැර දමා දෙවියන් වහන්සේගේ නියෝග අනපනත් අනුව දේව ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන මිනිසෙක් ස්ත්‍රියක් වෙන්නට සභාවේ අපට දුන් අවස්ථාව ගැන ස්තුති කරනවා. ඒ වගේම මතු දවසකදී ඔබ ජෙරුසලමට සියොන් කන්දට පැමිණ දුක් විඳින ඊශ්වරව බේරාගෙන ඔවුන්ට සදාකාලික සතුටක් සහ ප්‍රීතියක් දෙන්නට නියමිත බව ඔබගේ වචන කියනවා. වර්තමානයේ ගැලවෙන ස්වභාවය අය තුලිනුත් අනාගතයේ ගැලවෙන යුදෙව්වන් තුලත් සිදුවෙන දේ නිසා ජේසුනි ඔබගේ නාමයට බොහෝ ගෞරවය ප්‍රශංසාව ලැබෙන බව ලියා තිබෙන ලෙස අපි විශ්වාස කරනවා. අපගේ ජීවිත පිළිවෙල අපේ හැසිරීම නිසා ජේසුනි ඔබට බොහෝ ප්‍රශංසාව ලැබේවා. මේ සියලු දෙනා සනසා ප්‍රීතියෙන් සරසන්න ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඔබ හැමට ජේසු පිටයි.